මම මේ පොත ලියන්න තීරණය කරේ 1999 ක්‍රිකට් ක්‍රීඩාවෙන් සපුගන්න අවස්ථාවේදී මා හිතමිත්‍ර ඩේවිඩ් ක්‍රූස් මහතා මට දුරකථන ඇමතුමකින් කතා කරලා කිව්වා රොෂාන් මම දන්නවා ඔයා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. අවාසනාවකට මං හිතන්නේ වාගේ ඒ දස්කම් ඔවුන් මං අගය කරන්න තීරණය කරේ නැහැ කියලා. ඔහු ඒ අවස්ථාවේදී කියා හිටියා මට කැමති නම් ඔහු ගිවිසුමක් ලෑස්ති කරලා දීලා ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න කැමතියි කියලා. මම කල්පනා කරලා බලලා මං හිතුවා මට කරන්න පුළුවන් හොඳම දේ මාස ගණනාවක් ඕස්ට්‍රේලියාවේ ගිහින් ක්‍රීඩා කරලා ගේම් එකෙන් අයින් වෙලා මම මොනවද මගේ ජීවිතේ කරන්න ඕනේ කියලා. මොකද මම ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළා තිබ්බේ නැහැ. ඊට ප්‍රථම දවසෙත් කණ්ඩායමත් සමග පුහුණුවීම් කටයුතු වල යෙදිලා හිටියා. කණ්ඩායම අනවුන්ස් කරද්දී මම මේ කණ්ඩායම් දෙකෙන් එකකවත් හිටියේ නෑ. ඒ අවස්ථාවේදී තමයි මම ලෝක කුසලානේ ඒ 99 වර්ෂ ලෝක කුසලානේ දස්කම් අතර පිතිකරුවන් හැටියට දෙවනි ස්ථානයේ නැත්නම් තුන්වෙනි ස්ථානයේ හිටියත් තේරීම් කමිටුවේ තීරණේ පිළි අරගෙන මං හිතුවා ක්‍රීඩාවෙන් සමුගන්න ඕනේ කියලා. මං හිතන්නේ අපිට වගකීමක් තියෙනවා මේ සම්බන්ධව දැනුවත් කිරීම ගැන. ඉතින් මම තීරණය කරා මගේ සුළු මට්ටමින් හරි ඉදිරියට ඇවිල්ලා පුරස්ති ග්‍රන්ථ පිළිකාව ගැනත් බ්‍රෙස්ට් කැන්සර් සම්බන්ධවත් කතා කරන්න ඕනේ, දැනුවත් කරන්න ඕනේ. ඒක අපේ වගකීමක්. මං හිතන්නේ මේ රටේ අපි ඒ කරන්නේ නැති දෙයක්. ඒක නිසා මං තීරණය කරා. හැබැයි මං අද ප්‍රයෝජනෙට අරන් කියන්න ඕනේ මගේ සමාජ මාධ්‍ය දාලා හරහා සමහරක් වෙලාවල් වලට සමහරක් කරන ව්‍යාපෘති ගැන සඳහන් කරන්න වෙනවා. මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා හේමාස් ආයතනයටත්, හේමාස් ආයතනයේ ශිරෝමි මාසකෝරල් මැතිණියටත් මට මේ අවස්ථාව ලබා දීලා මට මග පෙන්වීම ගැන මං ස්තුතිවන්ත වෙනවා. ඒ සමාජ සේවා කර්තව්‍යයන් වල නියැලෙන්න මට මඟ පෙන්වීම ගැන. අවශ්‍යයි ඔබ තරුණ පරපුර සම්බන්ධව කතා බහ කරපු නිසා මහන්නේ ඔබ අතුරු කණ්ඩායම ක්‍රීඩා කරන කාලේ වගේ නොවේ. වර්තමානයේදී ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් අපි වැඩිපුර හොඳ නැති දේවල් දකිනවා. විවිධ අවස්ථාවන් වල එකම ක්‍රීඩකයා විවිධ ගැටලු වලට මුහුණ දෙන ආකාරයක් පහුගිය කාලේ පුරාවට මාධ්‍ය හරහා දැක්කා. මේ තත්ත්වය ඔබ තරඟ තීරකවරයෙක් සහ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විනය සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය කැපවුණු කණ්ඩායමක ක්‍රීඩා කරපු සමාජිකයෙක් හැටියට කොහොමද දකින්නේ? ඇත්තටම මම කනගාටු වෙනවා. මම ඒක ඒ ක්‍රීඩකයන්ගේ වැරදක් නැත්නම් වරදක් හැටියට දකින්නේ නැහැ. උදාහරණයක් හැටියට කිව්වොත් ගෙදරක ශක්තිය ධෛර්යය මව. හැබැයි ගෘහමූලිකයා වගේ හිටියේ නැත්තම් මුළු ගෙදරම කඩා වැටෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ දරුවන් දකින්නේ. මම කිව්වා මීට ප්‍රථමත් මාධ්‍යවේදීන් හැටියට ඔබ සියලු දෙනාගේම වගකීමක් තියෙනවා අපේ තරුණයන්ට මේ පණිවිඩේ ගෙනියන්න. මොකද ඔවුන් දකින්නේ ඔවුන්ට ඉහළ මට්ටමේ ඉන්න පුද්ගලයන් කරන දේවල්. ඒ වාතාවරණය හදන්න ඕනේ. මං හිතන්නේ එතන ඉන්න ඉහළ ඉන්න කට්ටිය. ඉතින් අවාසනාවකට අපි වාසනාවන්තයි. මම නාලන්දාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී පාසල් ක්‍රීඩකයෙක් හැටියට අපි විනය ගරුක ක්‍රීඩකයන් බිහි කරන්න තමයි නෙල්සන් මෙන්ඩිස් මහත්මයාත් මං හිතන්නේ ඒ වගේම ලයනල් මෙන්ඩිස් මහත්මයාත් මං මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. හැම ඉස්කෝලේකම වගේ හිටියා ඒ වගේ පුහුණුකරුවන් නැත්තම් ගුරු භවතුන් ක්‍රීඩාව බාරව හිටිය. ඔවුන්ගේ වගකීම තිබ්බේ විනය. අපි ලයිෆ් ස්කිල්ස් කියලා තියෙනවා. අපේ ජීවිත රටාව හදාගන්න ඒ විනයානුකූලව හැසිරෙන්න කියලා දෙන එක ගැන. ඉතින් අවාසනාවකට මේ දරුවන්ට මං හිතන්නේ ඒ වාතාවරණයක් මං හිතන්නේ හදලා දීලා නැහැ. ඒකේ වගකීම් බාර ගන්න ඕනේ පරිපාලකයන්. ඉතින් මං හිතන්නේ ඕනුත් හැසිරෙන්න ඕනේ. අපි දන්නවා අපිට හංගන්න දෙයක් නැහැ. අන්තිම දැන් අවුරුදු 5 විතර වගේ තරඟ පාවාදීම්
වැනි දේවල් අපි පත්තරවල දකිනවා. ඉතින් එහෙම දෙයක් එළියට එන්න හරි මං හිතන්නේ මොකක් හරි කාරණා මම මේ දරුවන් ඒ தത്വෙට ගොදුරු වෙලා කියලා කියනව නෙවෙයි. හැබැයි ඒ ගැන සෝදිසි කරලා බලන්න හරි මොකක් හරි කාරණාවක් තියෙනවා. ඉතින් ඒකේ වගකීම් බාර ගන්න ඕනේ ක්‍රීඩකයන් එක ප්‍රමාණයක් ඊට වඩා පරිපාලකයින්. මම හිතන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ වේදනාත්මක සමගැනීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම පුහුණු කරු දෙවෙනුත් සමගත්තේ ඒ වගේ සිද්ධියකින්ද? මොකද ඔබ ඇත්තටම දිගටම පුහුණු කරුවෙක් හැටියට කටයුතු කරනවා නම් අද සමාජ මැච් කෙනෙක් නොදකින්නක් තිබ්බා. කොහොමද මේ වෙනස් වීම සහ ඒ දේ ගැන දකින්නේ? මං හිතන්නේ අපි තීරණය කරේ මේ රිටයර්ඩ් හර්ට් නැත්නම් වේදනාත්මක සමුගැන්ම ඒ කොටස තියන්න ඒ මං හිටපු ස්ථානවල ක්‍රීඩකයෙක් හෝ වේවා පුහුණුකරුවෙක් හෝ වේවා පුහුණුකරුවෙක් හැටියට හෝ වේවා තරඟ තීරකයෙක් හැටියට හෝ වේවා අයින් වෙන්න වෙච්ච අවස්ථාවල් කනගාටුදායක අවස්ථාවල් මං හිතුවා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තම මට ඒ වෙලාවේ කරන්න තිබ්බ දේ තමයි තරුණ ක්‍රීඩකයින් එක්ක පුහුණුකරුවෙක් හැටියට වැඩ කරන එක කියලා ඉවරලා මං කියන්න ඕනේ ඔය මුදල ගැන කල්පනා කරලා හිටියානම් ඒ 2002 නැත්නම් 2003 මම වැඩියෙන්ම පඩියක් ගත්ත ලාංකික හැටියට තමයි පාලක මණ්ඩලයේ වැඩ කරේ. මට අවුරුදු 3ක ගිවිසුමක් අසං කරා ඒ සම්බන්ධවත් අපි සඳහන් කරලා දිනවා පොතේ. අවුරුදු 3ක ගිවිසුමක් මට තිබ්බා. ඒත් මාස 6න් මං ඒ ගිවිසුමෙන් අයින් වෙලා ඒ පුහුණුකරුවෙක් හැටියට පාලක මණ්ඩලයේ වැඩ කරන එකෙන් අයින් වෙන්න උන අවාසනාව මම ඒක හිතන එක හරි අවාසනාවන්ත දෙයක් කියලා. මොකද මං ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙච්ච ගමන්ම මට ඊට වඩා සේවයක් කරන්න තිබ්බා. ඇහුවා මල්ලි ඇහුවා වගේ අපිට මේ තරුණ ක්‍රීඩකයන්ට අපේ අත්දැකීම් බෙදා හදාගන්න තිබ්බ හොඳම අවස්ථාව ඒකයි. ඉතින් අපි රටෙන් පිටට ගිහින් තරඟ තීරකයෙක් හැටියට වැඩ කරලා අපිට නැත්තම් මට පුද්ගලික බැලුවොත් එහෙම මං හිතනවා ඒක මට වෙච්ච හොඳම දේ. ඒ වුණාට ක්‍රීඩාව ලංකාවේ ක්‍රීඩකයන්ට යම් දෙයක් මගෙන් ඉෂ්ට වෙන්න තිබ්බනම් ඒ පුහුණුකරුවෙක් හැටියට වැඩ කරන එක තමයි මං හිතන්නේ මට මං හිතන්නේ කරන්න තිබ්බේ. රොෂණයි දැන් බොහෝ දෙනෙක් කතා වෙනවා දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු පනතුර ඉඩස් වෙලා තිබෙනවා. ඔබේ නමක් කියවෙනවා. ඔබට ඉල්ලීමක් කියන ලැබිලා තිබෙනවද මේ සම්බන්ධයෙන්? ඒ ඉල්ලීමක් ලැබුණොත් ඔබ මොකක්ද කරන්නේ? මම නම් මොනවත් ඒ සම්බන්ධව කතා කරලා නැහැ. මම දන්නවා විවිධ ක්‍රීඩකයන් නැත්නම් විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධව කතා කරලා තියෙනවා කියලා. මම මීට ප්‍රථම අහපු ප්‍රශ්නේටත් මම කිව්වේ මම ඒක කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න දෙයක් නෙවෙයි. ඒත් මට ඒ වගකීම් බාර අරන් කරන්නයි කියලා කිව්වොත් මම ඒ ගැන කල්පනා කරලා බලනවා. මට මාස 3කට නැත්නම් 4කට විතර කලින් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. මං හිතුවා ඒ කාල පරිච්ඡේදයේ ඒ තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් නෙවෙයි. මට පුද්ගලිකව මට වෙලාව වුණා කල්පනා කරලා බලන්න මේක මං කළ යුතු දෙයක්ද කියන එක. මගේත් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. මොකද මම ඩ්‍රෙසින් රූම් එකක් ඇතුළක වැඩ කරලා නැහැ අන්තිම අවුරුදු කීපේ. ඉතින් මට වටහා ගන්න ඕනේ මොකද්ද ඩ්‍රෙසින් රූම් එක ඇතුළත වෙන්නේ කියලා. දැන් අවුරුදු 15ක් විතර පුහුණුකරුවෙක් හැටියට මං වැඩ කරලා නැති නිසා ඒත් එහෙම කරනවා නම් එන්න නම් මට මගේ කණ්ඩායම අවශ්‍යයි. කණ්ඩායමක් හැටියට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ. තනි පුද්ගලයෙක්ට ඇවිල්ලා මේ දේවල් කරන්න බෑ. ඉතින් ඒ ගැන කල්පනා කරන්න මට වෙලාවක් ඕනේ කියලා කිව්වා. ඒක නිසා තමයි මම මාස කීපයක් ගත්තේ තීරණයක් ගන්න. දැන් ඉල්ලීමක් ලැබුණොත් හැබැයි මෙහෙමයි මං ගෙනාවා කියලා මේ ප්‍රශ්න නම් විසඳන්න හම්බ වෙන්නේ නැහැ. අපි දිගු කාලීන ප්‍රශ්න විසඳන්න තියෙනවා. අපි ඔක්කොම එක්කාසු වෙලා වැඩ කරන්න ඕනේ. මං හිතන්නේ ක්‍රීඩා ඇමතිට කාර්යභාරයක් තියෙනවා. ඔහු විසින් විය යුතු පාලක මණ්ඩලයේ පුද්ගලයන්ට තියෙනවා
ඔවුන් විසින් විය යුතු දේවල් මම මේ ඔක්කොම මගේ ෆෝන් එකේ මට හිතෙන දේවල් මම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒවටත් ඒගොල්ලන් එකග වෙන්න ඕනේ. නැත්තම් මේවා తాවකාලික විසඳුම්. මොකද මම කියන දේ මං හිතන්නේ 100%ක් හරි කියලා. ඒත් මම කල්පනා කරලා බැලුවා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට මට හිතන විදියට අපි ඔක්කොම එක්කාසු වෙලා ගමනක් යන්න ඕනේ කියලා. නැත්තම් මාව දාලා වෙන වැඩ වහගන්න වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. මොකද අපි මේ ගමන එකට යන්න ඕනේ ගමනක්. අපි විවිධ පැතිවලට ඇදලා නම් යන්න බෑ මේ ගමන. මුලින්ම සුභාශිංසන පුද කරනවා අලුත් පොතට 1994 අවුරුද්ද කියන්නේ මම හිතන්නේ ඔබගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී අවුරුද්දක්. ඕස්ට්‍රේලියා තරඟාවලියට ඔබ නායකත්වයේ දෙමින් යනවා. ඒක සෑහෙන ආందోලනාත්මක තීරණයක් ලංකාවේ ක්‍රිකට් වල. ඒක නිසා මම හිතන්නේ ඔබට ඇතුළුව ඔබේ සහෝදර ක්‍රීඩකයන්ට සෑහෙන පෞද්ගලිකවත් මම හිතන්නේ තර්ජන. ඒ කියන්නේ ගොඩක් කරදර වලට බොන දෙන්න උනා. අවුරුදු 27කට කලින් ඒ ගත්ත තීරණය ගැන දැන් මොන වගේ අදහසක්ද තියෙන්නේ ඒ ගැන යම් කිසි පසුතැවෙන. එනවද නැත්නම් කොහොමද ඒ දාගත්තු තීරණය ගැන දැන් දැනෙන්නේ? කිසිම පසුතැවීමක් නැහැ. මම පොතේ සඳහන් කරලා තියෙනවා මම පුද්ගලික වාසියටවත් පුද්ගලික දේවල් වලටවත් පුද්ගලික දේවල් බලාගෙන වැඩ කරපු ක්‍රීඩකයෙක් නෙවෙයි. මං ක්‍රීඩකයෙක් හැටියට නැත්නම් පිතිකරුවෙක් හැටියට ලංකාව කණ්ඩායමේ 1 සිට 9 දක්වා පිතිකරුවෙක් හැටියට බැට් කරලා තියෙනවා. ඉතින් මම හැමතිස්සෙම මගෙන් කණ්ඩායමට විය යුතු දේ ගැන විතරයි ඒක ගැන විතරයි මම කල්පනා කරේ. ඒ අවස්ථාවේදීත් හරි හෝ වැරදි අපි කණ්ඩායමක් හැටියට තීරණයක් ගත්තා නම් මම එකක වෙලා ඒ සංචාරයේ යන්න නැතුව ඉන්නවා. හැබැයි පුද්ගලික තීරණ වලට මම අදත් එකක වෙන්න ලෑස්තිත් නැහැ, එකක වෙන්නෙත් නැහැ. ඉතින් මම මේ තීරණය ගත්තේ මගේ පුද්ගලික තීරණයක්. මොකද අපි කණ්ඩායමක් හැටියට තීරණයක් ගත්තේ නැහැ. අපි ක්‍රීඩා කරන්නේ නැහැයි කියලා ඉවරලා. ඒ එක පුද්ගලයන්ගේ තනි තීරණ වලට ගත්ත දේවල් මම හිතන්නේ ඔවුන්ට හිතෙන්නේ නැති අවස්ථාවේදී ඔවුන් ගන්න තීරණය එක හරි කියලා ඉවරලා ඒක අපි ඒ තීරණේ ගරු කරන්න ඕනේ. ඒ වගේ මට හිතුණා ඒක මගේ වගකීමක් නෙවෙයි. කණ්ඩායමක් හැටියට අපි තීරණයක් ගන්නවා නම් අපි ඒකට සපෝට් කරන්න ඕනේ. නැත්තම් මගේ එන්විය යුත්තේ ක්‍රීඩකයෙක් හැටියට විය යුතු දෙය කියලා. පුහුණුකරුවෙක් සඳහා ඉල්ලීම් ලැබුණා කියලා කිව්වා. දේශපාලන පක්ෂ වලින් එහෙම ඉල්ලීම් ලැබිලා තිබ්බද? ඒක නම් ලැබුණේ 1999. මට ආත්මගරුත්වය පාවා දෙන්න බෑනේ. ඉතින් මං හිතුවා මම දන්න දේ කරලා මගේ ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ කියලා. හැබැයි මම කියන්න ඕනේ අපිට බලයක් නැත්තම් අපිට යම් දෙයක් තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් කරන්න බලයක් අවශ්‍ය නැහැ. මට හිතන විදිහට බලයක් අවශ්‍ය තමන්ගේ ගමනක් යන්න ඕන නම්. ඉතින් සෙල්ෆිෂ් වුණොත් එහෙම නම් දේශපාලනයට එන්න වෙනවා. හැබැයි නැත්තම් මං හිතන්නේ මම මගේ සුළු මට්ටමින් මගෙන් විය යුතු දේ මම කරගෙන යනවා. දේශපාලනයට එන්න බලාපොරොත්තුවකුත් නැහැ. මං හිතන්නේ මම ඒ ගත්ත තීරණය 99 ඉඳන් මට ආරාධනාවල් ලැබුණා. මං එහෙන් බැහැරව මගේ ගමන මං තනියම මෙතර දුර ඇවිල්ලා තියෙනවා. Let me first pay a tribute to my late father before I proceed any further. It's purely because when I told my father that I don't mind playing in front of 100,000 people, but when I'm called upon to speak a few words, I am always very uncomfortable. And he said, son, you do have an obligation and you can start a speech, or if you're going to address a gathering, by saying the following phrase. I'm more at ease at the crease than saying my piece on occasions like these. There was a time when I was dropped and I was out of the team. I managed to get back into the team purely because of the hue and cry of the media. I have not done any favors to the media, but I'm sure the media would have thought that I deserved better treatment. David Australia ඉද්දි
මට කිව්වා Roshan, you need to make it worthwhile now. You need to plan your future after since you have finished playing cricket. And he helped me to do some coaching courses. I can proudly say that I'm a level 1, level 2 Australian qualified coach. I got the qualification in the year 2002 or 2003. And also he introduced Ken Peace. And he said, Roshan, you have a story. Make sure you write the story for the betterment of the younger generation. This is the product of that. Ken helped me to write the first book. I spent about 40 hours with Ken, giving my story, and he put this together. So I'm ever so grateful to David and Kathy and Ken for helping me with this book. The title for the book was decided by my late father. We named it Retired Hurt. It is a cricketing term, but we thought at the time that it suits the way that I had to leave the game as well. We launched it for the first time in Australia. We had people approaching us to publish it, but then I thought that I'll self-publish purely because I wanted to do a book in Sinhalese. මම හිතුවා ක්‍රීඩකයෙක් හැටියට මට දැනගන්න ලැබිච්ච විදියට කවුරුත් සිංහලෙන් පොතක් කරලා තිබ්බේ නැහැ. ඉතින් පරිවර්තනයක් කරන්න ඕනේ කියලා මට ඒ අවස්ථාවේදී මට හැඟුණා. සර්වෝදය ප්‍රකාශකයෝ ළඟට ගිහින් සර්වෝදය හරහා අපි පරිවර්තනයක් කරලා වේදනාත්මක සමුගැන්ම කියන කෘතිය එලි දැක්වුවා 2002 විතර වගේ මගේ මතකයේ හරිනා. ඊට පස්සේ මම බුහුණුවේ කරුවෙක් හැටියට අවුරුදු කිහිපයක් වැඩ කරලා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තරග තීරකයෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මට මේ පොත ගැන එහෙමම අමතක වෙලා ගියා. මොකද කාර්ය බහුල කාලයක් ගත කරපු නිසා. ඒ තරග තීරකයෙක් හැටියට සමුගත්තම 2015 දී කීප දෙනෙක්ම මගෙන් මේ පොත ඉල්ලුවා. ඒ අවස්ථාවේදී මං හිතුවා දැන් මට කාලය තියෙන නිසා සර්වෝදයට කතා කරලා බලලා පුළුවන් නම් තව පොත් ටිකක් print කරන්න ඕනේ කියලා. සර්වෝදය ගැන හොයලා බලද්දී ඒගොල්ලන් මට දැනගන්න ලැබුණා දැන් production එක කරන්නේ නැහැ කියලා ඉවර වෙලා. ඉතින් මම කල්පනා කරා දැන් මම අලුතෙන් පොත් වගේ print කරන්න ඕන නම් මම කොහොමද කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ කැප්ටන් එල්මෝ ජයවර්ධන දර්ශන රලපනාව මට අඳුරලා දුන්නා. දර්ශන තරුණ ප්‍රකාශකයෙක්. ඔවුන් හරහා තමයි අලුත් කෘති අපි එලි දක්වන්නේ අද. I am grateful to Darshan also. It hasn't been an easy task. We have had so many challenges in trying to put this together purely because he had to redo the book. I had a soft copy. I think I gave it to somebody and they didn't return. And when I told him that I need his help to print a few more books, he said, why don't you write the next 20 years of your life as well? And then he got me thinking. Then I met this young man at a function at the Cinnamon Grand Hotel where he used to be working at the time. He's still attached to the Cinnamon Group. He was the moderator at the event, and we had the event. At the end of the event, when we were socializing, he too wanted a copy of the book, and I said I do not have any copies with me, and that I was at the time contemplating whether to do another book or to reprint the original version of the book. And he said to me, if you do decide to write the book, please let me know. I'll be more than happy to do it for you. And I got a liking to him from the start. It's purely because of his background as well. He's excelled for his school. St. Thomas's got back-to-back or 200s in the big match. He's played for Sri Lanka under 19. It's quite unfortunate that he decided to quit playing at an early age. For me, I would have preferred if he had continued, faced those challenges like all of us who have moved on. But
I firmly believe in life, when one door closes, another door opens. And for him, he ended up, Ashan, you can correct me, or you can correct me when you address the gathering. He was selected to the Colombo University, ended up as a valedictorian, and moved on with the life. Moved on with his life. He has climbed up in the corporate world, and I just thought he will be the ideal person, because I was involved with the game on both sides, as a player and as a administrator as well. Darshana Ashan දෙන්නම එක්කාසු වෙලා මේ අන්තිම අවුරුදු දෙක කාලේ පමණ ඉඳන් අපි මේ පොත එළි දක්වන්න හුඟක් වැඩ කරා. කොවිඩ් කාලේ අපිට ලේසි වෙච්ච අවස්ථාවල් තිබ්බ. ඒ වගේම අපි මේ පොත එළි දක්වන්න හැදුවේ පළමුවෙන්ම ජූනි මාසේ. ඒත් කොවිඩ් තත්ත්වයේ ව්‍යාප්ත වේගෙන යද්දී අපිට මේක කල් දාන්න වුණා. ඒත් අපි ඒ තීරණය කරා අද මේක එළි දක්වන්න ඕනේ කියලා. නැත්තම් අපි මේක කල් දාගෙන යන නිසා මම හිතන්නේ මම වෙන්න ඇති පළමුවෙනි තරඟ තීරකයේ පොතක් ලියන්න. ඒකයි මං හිතුවේ මම වෙලාව ගත කරලා ඒ අලුත් කෘතියක් එළි දක්වන්න ඕනේ කියලා. මට කියන්න පුළුවන්, coming from a humble background, I never thought that I'll be involved in close to 600 international matches, and also I have officiated over 220 maybe franchise league matches as well as a match referee. So people can find out more about the challenges that I had to face as a player and also as a match referee as well. For me to work in the capacity of a referee was not an easy task. There were quite a lot of challenges that I had to face, but I can proudly say that I worked hard to prove my critics wrong, and I left the ICC on my own terms, where not a lot of people would leave the ICC for prestige and money. But I feel in life sometimes you need to stand up for your principles, you need to stand up for what you feel what is right. And there is a segment in the book, එක කොට්ටාශයක් තියෙනවා විශේෂයෙන්ම අපේ අනාගත පරපුරට පණිවිඩයක් ගෙනියන්න ඕනේ කියලා මං හිතුවා. අපේ රටේ නායකයෝ දිහා බැලුවම මං හිතන්නේ ඔවුන් කියන දේ කරන දේ කියනවා කියලා. මං හිතන්නේ ඔවුන් මේ තරුණයන්ගේ මනස විකෘති කරනවා. අපිට වගකීමක් තියෙනවා. අවංකභාවය, විනිවිදභාවය, වටිනාකම්, මිත්‍රත්වය, විශ්ව අචනීයත්වය මුදල අවසානයේට දාන්න. Taman Kalpana Kalaban, I'll mention that in English as well. It's quite important. I have stated that in the book. I firmly believe we cannot compromise on honesty, integrity, values, friendship, loyalty, and discipline. And you should put money last. You, ladies and gentlemen, you can think for yourself, what happens if we put money first? You will compromise on all those values. I mentioned that in the book. I am not perfect. I've had my faults as well. But in life, this reminds me of what that great leader Imran Khan said. He said people who have been successful, they have failed, but they have corrected, they have analyzed, corrected, and come back stronger. So it's important. We will all make mistakes, but to analyze, correct, and come. And my aim is to get that message across to the younger generation. Whatever I do is not for me to make a name. I've lived 2/3 of my life. I'm on the last leg of my life. My only aim is to try and leave a better place for the younger generation. I'm involved in 7-8 charities. Initiated these two. This is breast cancer, the most common cancer amongst women. I started on Wednesdays we wear pink, beginning of the year with Indira Cancer Trust. We've come a long way. We are in the process of building a pediatric palliative care center. This is for prostate cancer. Again, I've started a campaign. These are all awareness campaigns. Prostate cancer is the most common cancer amongst. I will take this opportunity
to thank all of them, because they are the ones who gave me an opportunity, and also they created my social media pages not with the intention of enhancing my image, but to get a message across. And also I am accountable to so many people who have come forward to support me in the ventures that I have been involved in. And that's the only reason that, if at all, we publish, because we've got a lot of support from so many people. And as Sri Lankans, we all can be proud, because we are in the top 5 or 6 in the world giving index. The countries just below us or above us is New Zealand and Australia, so we can be proud that we have always come forward to support in whatever way we could. So that's in a nutshell, but I've covered in detail. The original book had less than 200 pages, but the English version of the new book has almost 430 odd pages, and the Sinhala book has about 530 pages. Just want to ask you said the ICC job that you did for quite a long time, something prestigious, and with a lot of money involved, and not many people do it. If you can sort of say as to, I mean, have you first of all written in the book as to what prompted you to quit, and if you would take the opportunity to explain as to what went wrong? I have mentioned in the book the circumstances that I had to go through prior to taking that decision, but by saying that, I have not been a controversial person. Even in the book, if people knows my background, they can read between the lines, but I have put it across in such a way that the reader will get inspired. And also my aim there again, Rex, is to get that message across. When you're taking a critical decision, it should not be based on the remuneration that you're having or the financial losses that you're going to have. It's all about standing for what you feel is right. It was not an easy task. I'm so grateful to the ICC for having given me that opportunity, because it was only Sri Lanka had 2 on a panel of 7 match referees, and so I'm so grateful to them. And for me, I think that was one of the greatest things that happened, purely because they recognize my honesty and integrity. We played in an era where there was match fixing, and if my name was linked to any of those issues, I wouldn't have been given a job. So first, I'm grateful to the ICC, but it's very unfortunate that I had to leave, and I don't want to take the punch out of the book, but mention all those stories in the book. Roshana, you left the game at the age of 32, and at the time when you said that I have not read the early book, I was also looking for that, but I also asked you. So you left the game, you had 5 or 6 years of cricket left, and do you feel that it was kind of a too early retirement, because at that time several of your others like Ashant, Ratna, Ravinda, Arjuna, they were also dropped, but they came back after playing domestic cricket? Just to rephrase, Assam, when I say the selectors at the time decided to come up with a youth policy. So we need to figure out what this youth policy is. They picked 2 teams, and the 2 younger ones out of the 4 seniors were left out totally from the 2 separate squads that they picked, whereas Arjuna and Aravinda remained in the test team from what I can remember. Then I thought all good things have to come to an end. I had a good run, and in this country sometimes, because we start early, they think that once you get to about 30 or the early 30s, that the time is up. I never thought that until Bandula Varnopro passed away, that he also finished his cricket career at the age of 30 or
in the early 30s. I thought he was 35 plus. So that's a clear indication that the mindset was different at the time. People can argue saying that it's the same now, but what is different now is that people consider fitness. Fitness is critical in the modern game, so it's up to the individuals to stay fit and make sure that they can perform to the expectations. So when I look back, I don't regret with the decision that I took, because like I mentioned earlier, for Ashan as well, when one door closes, another door opens. When I was, I think, 35, 36, I was working for the ICC. By 50, I was out of the ICC. So I officiated in more than 300 internationals, and I was exposed to something that I was never exposed to. I did not have a administration background. I know for Ranjan Madugal, he used to work for Ceylon Tobacco, and that was one of the multinationals at the time, and the training that he got would have been invaluable. But for me, I didn't have that background. I had a father who had that exposure. He used to swear by the training that he got at Unilever. And I must mention this, there is a good old saying that you can take a horse to water, but you can't make it drink. So I had to really work hard to prove myself, and I wouldn't have got that opportunity if I kept playing. So you need to look at the positives rather than the negatives. One other thing, when you launched the initial book, there was some controversy in Australia, I remember, and you, after that, you worked as a match referee. How did you kind of work with those players, or was there any interaction on the book about that? I had no problem, because at the time what I told them was it was not a commercial exercise. So in the year 99, 2000, it was not a commercial exercise. Today it's not a commercial exercise. What I am showing in the book is how little Sri Lanka from being nowhere ended up as the world champion. So I was just only what I mentioned there is a sequence of events really helped us to gel as a team and to go ahead and win a World Cup. And I can proudly say that at the time, Cricket Australia said that they were going to get a court injunction against the release of the book. And the CEO of Cricket Australia at the time was Malcolm Speed. When I joined the ICC, it was Malcolm Speed who was the CEO of the ICC. So if I had fabricated a story, I'm sure he wouldn't have considered my name positively. He wouldn't have had he would have had the final say in selecting referees at the time. So what I'm trying to show is no disrespect to anyone. And like I said, I'm not whatever I've written is not to get at anyone, but to show what we go through. And I want youngsters, corporate personalities to figure out that it is not going to be easy. You'll have to go through challenges. Something that I mentioned, I don't want to take the punch out of the book. My own colleagues call me Ranjan. So I'm sure they knew the difference between Ranjan and Roshan. So they were trying to get a message across to me at the time. So these were issues that we had to face, and something that I learned being in the ICC was to try and leave a legacy and go in whatever we do. And when I reflect, I can say that there were so many things. We were thrown into the deep end, but we had to learn on the job, and it wouldn't have been it wouldn't have been easy if someone was not willing to learn and willing to work hard. And I worked for 12 years, so I can say that I was able to leave that mark there. And whatever that's here is nothing against anyone, and I have not fabricated anything, because we mentioned that I'm not going to make money out of this. Like Ashan said, whatever I get out of this will be going into the charities that I support. But it's the story that I want to get it across, and I want as many youngsters to read and if they can, to learn something out of this, because I mentioned this before also, we are losing values by the day. So I think we need to get the message across to the youngsters.